Hallelujah. 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 නිදිමතද කට්ටිය? Oh, you're sleepy. Hallelujah. Hallelujah. තව මදි කමන්න. It's okay. හරි. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන ඔබ මැද්දේ උන්වහන්සේගේ වචනේ බෙදා ගන්න දුන්න කරුණාව නිසා. Praise be to God for the opportunity that God has given me to share the word of God. කිදෙනෙන් ප්‍රීතියක් ඉන්නවද මේ උදෑසන? How many are happy this morning? ගොඩක් අය ප්‍රීතියෙන් ඉන්නවා, සමහර අය දුකෙන් ඉන්නේ. There's plenty who's happy. There's some who's worried. හොඳයි. අපි යමු දෙවියන් වහන්සේගේ වචනයට. Let's turn our word of God. ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්වම කැඳවලා තියෙනවා යම්කිසි කාරණාවකට. God has called each and everyone for a purpose. මේ කැඳවීම අපි හැම කෙනාටම දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපි හැම කෙනෙක්ම අද දවසේ ඇවිල්ලා මෙතන ඉන්නේ. God has appointed us and called us for a very purpose in each and individual lives. ඒක තමයි අපි උන්වහන්සේ පිළි අරගෙන උන්වහන්සේ අනුගමනය කරන දරුවන් හැටියට අපි ගමන් කරන්නේ. That's what we believe and that's what we go in the path that God wants to go. ඒ නිසා අපි කිසිම කෙනෙක්ව උන්වහන්සේ නිකන් ගෙනල්ලා තියලා නැහැ. It is not without a purpose God has kept us here. ඒ නිසා අපි හැම කෙනාටම ස්වාමීන් වහන්සේ යම්කිසි කැඳවීමක් දීලා තියෙනවා. There is a calling in each and everyone's life. අපි හැම කෙනාම උන්වහන්සේ තෝරගෙන තියෙනවා. He has chosen each and everyone. උන්වහන්සේ අපිව තෝරගෙන ඉන්නව දරුවන් හැටියට As he has chosen us, අපිට උන්වහන්සේත් එක්ක යම්කිසි ගමනක් ගමන් කරන්න තියෙනවා. so that we have to walk through in his presence. ස්වාමීන් වහන්සේ අපෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතෙන් ස්වාමීන් වහන්සේට අපි කරන්න ඕන කියලා. God expects us to do certain things from our life, throughout our lives. ස්වාමීන් වහන්සේ යම්කිසි සැලැස්මක් තියලා තියෙනවා අපේ ජීවිතේ මේක අනුව අපේ ජීවිතේ ගොඩනගෙන්න ඕන කියලා. Lord has set a plan in our lives. In such situation, these things needs to be taken place. මේ ජීවිතේ අපි කිතුණු ජීවිතේ අපි ගමන් කරන වෙලාවේදී As we are living this Christianity life, අපිට ක්‍රම දෙකකට මේ ජීවිතේ අරගෙන යන්න පුළුවන්. we can take our lives in two different ways. අපිට කැඳවීම දීලා තියෙනවා දෙවියන් වහන්සේ. The God has called us. ස්වාමීන් වහන්සේව පිළි අරගෙන අපි උන්වහන්සේ තුළ ගමන් කරන දරුවන් හැටියට ඉන්නවා. We believe the Lord and we walk through with the Christ. උන්වහන්සේ යම්කිසි දෙයක් අපේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා. Where God expects us something from our life. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි මේ දේ කරන්න අවශ්‍යයි කියලා. For God, we need to do these things. ඒකට උන්වහන්සේ අපිව තෝරගෙන තියෙනවා. For that, God has chosen us. මේ තෝරගෙන තියෙන ගමනේ අපිට ගමන් කරන්න පුළුවන් ක්‍රම පළවෙනි ක්‍රමය තමයි අපි අපිට තියෙන හැකියාව එහෙම නැත්නම් අපිට තියෙන දේවල් විශ්වාස කරගෙන ගමන් කරන එක. As we've been called, the first very way that we have to follow is we need to believe ourselves what God has kept in our lives. සමහර විට දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ හැකියාවක් වෙන්න පුළුවන්, දක්ෂතාවයක් වෙන්න පුළුවන්, යම්කිසි දීමනාවක් වෙන්න පුළුවන්. There might be talents which God has kept in your lives. අපි ඒ දේ විශ්වාස කරගෙන අපේ මේ ආත්මික ජීවිතේ ගමන් කරන්න අපිට We have පුළුවන්. to believe in that. We have to walk through our spiritual lives. අපිට මේ ශක්තිය තියෙනවා, මේ දේ තියෙනවා, අපිට මේ පුළුවන්කම තියෙනවා, අපිට ආර්ථික ආශිර්වාද වෙන්න පුළුවන්. මේ මොන දෙයක් වුණත් අපිට මේ දේ තියෙනවා කියලා ඒක විශ්වාස කරගෙන අපිට ගමන් කරන්න පුළුවන්. We have the strengths. Yes, we know the economy wise. Yes, it is been supported. Okay, that's fine. We have to think about it and walk ahead. තව ක්‍රමයක් තියෙනවා. There's another way. දෙවියන් වහන්සේ තමයි මාව අරගෙන යන්න ඕන කියලා, දෙවියන් වහන්සේ තමයි මාව මඟ පෙන්නගෙන යන්න ඕන කියලා දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන ගමන් කරන්න. There's another way which you've been dependent on the Lord, that Lord will take me throughout his the pathway that I want to go. පළවෙනි ක්‍රමය අපිව විශ්වාස කරලා අපේ තියෙන දේ අපිට ලැබිලා තියෙන දේ විශ්වාස කරලා ගමන් කරන එක. The first thing we depend on our own selves and we believe in our own selves. දෙවැනි එක දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන දෙවියන් වහන්සේ දේවල් කරනවා කියලා විශ්වාස කරගෙන ගමන් කරන The එක. second way is we depend on God and we believe of what he has given us. අපි චරිත කීපයක් අරගෙන බයිබලය තුල බලන්න යනවා ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ කැඳවීම අනුව ඔවුන්ගේ ගමන් මඟ කොහොමද තිබුණේ We කියලා. are going to look at certain characters from the Bible and we are going to see how is the way that God has led them. විනිශ්චයකාරයා 13 5 වෙනි පදයේ Judges chapter 13 verses 5. අපි හැම කෙනෙක්ම පෙරලා ගමු. විනිශ්චයකාරයා 13 5. Judges chapter 13 verses 5. මක්නිසාද නුඹ ගර්භණීව පුත්‍රයෙකු බිහි කරන්නේය. ඔහුගේ හිසට කිසි දැලිපිහියක් නොපැමිණිය යුතුය. මක්නිසාද දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට නාසරියෙකු විය යුතුයයි. ඔහු පිලිස්තිවරුන් අතින් ඊශ්‍රායල් ගලවන්න පටන් ගන්නවා ඇතැයි ඈට කීවේය. You will become pregnant and have a son whose head is never to be touched by a razor, because the boy is to be a Nazarite, dedicated to the God from the womb. He will take the lead in delivering Israel from the hands of Philistines.
හරි මෙතන කවුරු ගැනද කතා කරන්නේ? About whom they're speaking here? සම්සන් ගැන. It's about Samson. සම්සන්ව දෙවියන් වහන්සේ තෝරගත්තේ කොයි කාලෙද? At which age did God choose Samson? ඔහු තෝරගත්තේ ඔහු ඉපදෙන්නත් කලින් තමයි ඔහු ගර්භයේ පිළිසිඳ ගන්නකොටම මවට කියනවා නුඹ මේ විදිහට තමයි ජීවත් වෙන්න ඕන. Even before Samson formed in mother's womb, yes, God has given the guidance to the mom. This is the way that you need to follow. මොකද මම මේ ඉපදෙන්න ඉන්නව දරුවව මම තෝරගෙන තියෙනවා. ඒ නිසා නුඹ ඒ ආකාරයට ජීවත් වෙන්න අවශ්‍යයි. Yes, there's a good child going to be in your womb. Yes, I've been chosen him. This is the right way that you need to keep him. ඔහු කුසේ ඉන්න කාලේ කිසි මිදියුෂ කිසිම දෙයක් පානය කරන්න එපා. ඔබ මේක දිගටම කියවලා බැලුවොත් ඔබට බලන්න පුළුවන්. ඒ වගේම ඔහු ඉපදුනහම කවදාවත් ඔහුගේ කොණ්ඩේ කපන්න එපා. දැලිපිහියක් ඔහුගේ හිසට තබන්න එපා කියලා. The God says, okay, while he's in your womb, do not have any fermented drinks or any fermented eats or anything. You shouldn't use any razors on his head. ඔහු පාවිච්චි කරන්න යනවා මම පිලිස්තරුන් අතින් නුඹලව ගලවන්න කියන එක දෙවියන් වහන්සේ ඔවුන්ට කියලා තිබුණා. He's going to be led and he's going to be delivering Israelis from the Philistines. එන අපිට පැහැදිලිව පේනවා මෙතනදී සැම්සන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැඳවීම තිබුණා. Yeah, very sure for sure we know there was a calling upon his life. ඊළඟට අපි බලන්න යන උප්පත්ති 37 We're going to look at Genesis chapter 37 5 ඉඳලා 10. verses 5 to 10. බයිබල් පද ටිකක් වැඩිපුර කියවන්න තියනවාද? Genesis chapter 37 5 to 7. 37 ඉඳලා 37 5 ඉඳලා 10. යෝසෙෆ් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔහු කෙරේ වඩ වඩා වෛර වූයේය. ඔහුද මාදුට මේ ස්වප්නය අසන්න. අපි කෙතේ ගොයම් මිටි බදිමින් සිටිමුව. බලව මාගේ ගොයම් මිටිය නැගිට කෙලින් සිටියේය. බලව නුඹලාගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැන්දෝ යයි කීවේය. එවිට ඔහුගේ සහෝදරයෝ සැබවින්ම නුඹ අප කෙරේ රජකම් කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩු කරන්නෙහිදයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නයේද වචනේද නිසා ඔහු කෙරේ වඩ වඩා වෛර වූයේය. ඔහු තව ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියනුයේ බලව මම තවත් ස්වප්නයක් දුටිමි. ඉරද සඳද තාරකා 11ක්ද මට වැන්දෝ යයි කීවේය. ඔහු ඒක තමාගේ පියාටත් සහෝදරයන්ටත් කී විට ඔහුගේ පියා ඔහුට තරවටු කර නුඹ දුටු මේ ස්වප්නය කිමෙක්ද? මමත් නුඹේ මෑණියොත් සහෝදරයොත් සැබවින්ම නුඹ ඉදිරියේ බිමට වැඳී වැන්දෙම් දැයි ඔහුට කීවේය. Genesis chapter 37 verses 5 onwards. Joseph had a dream, and when he told it to his brothers, they hated him all the more. He said to them, listen to this dream I had. We were binding sheaves of grain out of the field when suddenly my sheaf rose and stood upright, while the sheaves gathered around mine and bowed down it too. His brothers said to him, do you intend to reign over us? Will you actually rule us? And they hated him all the more because of his dream and what he had said. Then he had another dream, and he told it to his brothers. Listen, he said, I had another dream, and this time the sun and the moon and 11 stars were bowing down to me. When he told to his father, well, his brothers, his father rebuked him and said, what is the dream you had? Will your mother and I, your brothers, actually come and bow down to the ground before you? His brothers were jealous on him, but his father kept the matter in mind. Hallelujah. Hallelujah. මෙතන යෝසෙෆ්වත් අපි දකින්නකොට මෙතන ඔහුගේ චරිතය When we look at the character of Joseph, යෝසෙෆ්ටත් දෙවියන් වහන්සේගේ කැඳවීම තිබුණා කියලා අපිට පැහැදිලි වෙනවා. we can see actually there was a calling upon his life. මොකද දෙවියන් වහන්සේ යම් ස්වප්නයක් ඔහුට දුන්නා. ඔහුට ඒ දේවල් තේරුම් ගන්න බැරි වුණා. නමුත් ඔහු දෙමාපියන්ට සහෝදරයන්ට මේ දේවල් කිව්වා. God gave him certain dreams, but he couldn't understand. But he just told everything to his brothers and his father. දෙවියන් වහන්සේ යම් කිසි දෙයකට ඔහුව කැඳවලා තියෙනවා. යම් කිසි දෙයක් තුල ඔහුව ගෙනියන්න යනවා කියලා ඔහුගේ ජීවිතෙත් දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබුණා. God has called him to take into different path of way, and he described what he's about to do in his life. දෙවියන් වහන්සේ මේ දෙදෙනාම කැඳවලා තිබුණා උන්වහන්සේ යම් කිසි කාරණාවකට. These two different characters God has called in to do two different things. ඔව් මතක තියාගෙන යන්න අපි කතා කරන හැම කාරණාවක්ම. Just bear in your mind while we are talking each point. බයිබල් තියෙනවානේ හැමෝගේ මතේ. I hope you all got your own Bibles. පොඩ්ඩක් පෙන්වන්න බලන්න බයිබල් ටික. You can show me the Bibles that you got. බයිබලේ කියවන්න අපිත් එක්කම මේක කියවද්දී
පද ගොඩක් තියෙනවා. විනිශ්චයකාරයා 13 24 25. We're going to go back to Judges chapter 13, 24 25. 24, 25. ඒශ්‍රී තම පුත්‍රයෙකු බිහි කර ඔහුට සැම්සන් යන නම තැබුවාය. දරුවා වැඩුණේය. ස්වාමින් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක. ස්වාමින් වහන්සේගේ ආත්මයද සෙරාටත් එස්තායටත් අතරේ වූ මහනේ දාහින්නේ ඔහුගේ ක්‍රියාවේ පොළඹවන්නට පටන් ගත්තේය. Judges chapter 13, verses 24 and 25. The woman gave birth to a boy and named him Samson. He grew, and the Lord blessed him. And the Spirit of Lord began to stir him while he was in Manadan between Zorah and Estona. මොනවාද මෙතන සිද්ධ වෙන්නේ අපිට දකින්න පුළුවන්. ඔන්න ඔහු ඉපදුනා. ඔහුව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න පටන් ගත්තා. අපි කියෝගෙන ගියොත් අපිට දකින්න පුළුවන් ඔහු විනිශ්චයකාරයෙක් හැටියට මේ ඊශ්‍රායල්වරුන් අතර හිටියා. You can see he was a judge among the Israelites. Yes, the God started to stir his life. ඔහුට පිළිගැනීමක් තිබුණා මේ සෙනග අතරේ. There was a good name which was in between these people, his own people. ඒ වගේම ඔහුට යම් බලයක් තියෙනවා කියන එක මනුෂ්‍යයන් දැනගෙන හිටියා. The people knew he got a special power. ඔහු විශේෂ පුද්ගලයෙක් වුට හිටියා මේ ඊශ්‍රායල් සෙනග අතරේ. People saw him as a special character. මේ වෙනකොට ඊශ්‍රායල්වරුන් වහල්ලුන් හැටියට තමයි ජීවත් වුනේ. මේ වෙන දේශවලින් ඇවිල්ලා පිලිස්තරුන් ඇවිල්ලා වුණ අල්ලගෙන තමයි හිටියේ. At this present time, yes, the Israelis was under Philistines. ඉතින් ඒකෙන් ගලව ගන්න ආපු කෙනෙක් හැටියට තමයි මේ සැම්සන් දෙවියන් වහන්සේ කැඳෙව්වේ. The people saw him. He is the person who's going to take away from them from Philistines. අපිට දකින්න පුළුවන් ඔහුගේ ජීවිතේ අපි පහලට කියවුවොත් දිගටම මේ කතාව අපි දන්නවා. අපිට දකින්න පුළුවන් ඔහු හොඳ පිළිගැනීමක් ඇතුව හොඳ තත්ත්වයක් ඇතුව ඔහු හිටපු පුද්ගලයෙක්ව හිටියා. If you further read, you can see he had a good name. He had a good position in his life. අපි උප්පත්ති පොතට ගියොත් එහෙම 37 28ට If you go back to Genesis chapter 37, verses 28. මිදියන් වෙලෙන්දෝ එළඟින් යන කල ඔහු යෝසෙප් වලෙන් නැද ගොඩටගෙන ඊශ්මාኤलට රිදී 20කට වික්කෝය. ඔහු යෝසෙප් මිසරයට ගෙන ගියෝය. 28. Chapter 37, verses 28. So when the Midianites merchants came by, his brothers pulled Joseph up out of the cistern and sold him for 20 shekels of silver to the Ishmaelites who took him to Egypt. 36 වෙනි පදයේ කියනවා මිදියන් වරු ඔහු මිසරේ පාරාවෝගේ ඇමතියෙකුගේ රැකවලුන්ගේ නායකයා දු පෝතිපරට වික්කෝය. In verses 36 says, meanwhile the Midianites sold Joseph to Egypt to Potiphar, one of Pharaoh's officials, the captain of the guard. දැන් ඔබ සම්සන්ගේ ජීවිතය යෝසෙෆ්ගේ ජීවිතය අපි බලපුවාම මෙතන If you look at Samson's life and Joseph's life, සැම්සන්ට හොඳ පිළිගැනීමක් හොඳ තත්ත්වයක් තිබුණා. ඔහුගේ දෙමාපියෝ හිටියා. ඔහුට හැමදේම තිබුණා එතන. when you look at Samson, he had a good name, he had a good position, he got his parents, everybody knew, the society knew who he was. නමුත් යෝසෙෆ්ගේ තත්ත්වය අපි බලනකොට When you look at Joseph, ඔහුගේ සහෝදරයන් ඔහුට වෛර කෙරුවා. his brother started to hate him. ඔහුගේ සහෝදරයන් ඔහුව විකුණලා දැම්මා. His own brothers sold him away. ඊට පස්සේ මේ ඔහුව මිලදී ගත්ත කෙනා ගිහිල්ලා ඔහුව වහල්කමට දුන්නා පොතිපර ළඟ. And the merchants who bought him, he gave back to Potiphar. ඔන් දෙදෙනාටම දෙවියන් වහන්සේගේ කැඳවීමක් තිබුණා. Both of them had a calling upon their lives. නමුත් මොන් දෙදෙනාම යන මාර්ග දෙක වෙනස් මාර්ග දෙකක්. But the ways that they go through are two different ways. සැම්සන් හොඳ යහපත් මාර්ගයක ගමන් කරමින් ඉන්නවා. Samson was going in the right way, in the right direction. යෝසෙෆ් ගමන් කරමින් ඉන්නවා අමාරු මාර්ගයක. Joseph was going through a tough situation, in a tough road. අපි ඊළඟට බලමු ඉදිරියට මොනවාද ඔවුන්ගේ ජීවිතවල සිද්ධ වෙන්නේ කියලා. Let's look forward and see how their life changing. විනිශ්චයකාරයා 14 1 ඉඳලා 3 දෙපැත්ත Judges chapter 14, verses 1 to 3. මේ බයිබලේ මොන හරි මාක්කයක් දාලා තියාගන්න මේ පොත් දෙක තියෙන තැන දෙපැත්තටම පෙරලන්න ඕන. විනිශ්චයකාරයා 14 1 ඉඳලා 3 සම්සන් වනාහි තිම්නාට ගොස් පිලිස්තිවරුන්ගේ දුවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නායිදී සිටිය. ඔහු අවුත් තමාගේ පියාටත් මවටත් කතා කොට පිලිස්තිවරුන්ගේ දෙව්වරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහි සිටිමි. ඈ මට භාර්යාව කොට ලබා දෙන්නයි කීවේය. එවිට ඔහුගේ දෙමාපියෝ කතා කොට නුඹ අචර්මච්ඡේදිත පිලිස්තිවරුන්ගෙන් භාර්යාවක් ගන්නට යන්නේ නුඹේ සහෝදරයන්ගේ දුවරුන් අතරේවත්
මාගේ මුළු සෙනග අතරේවත් ස්ත්‍රියක් නැති නිසාදයි ඔහුට කිව්වෝය. නමුත් සැම්සොන් ඒ තැනැත්තිය මට ලබා දෙන්න මක් නිසාද මම ඈට කැමති අය තමාගේ පියාට කීවේය. Judges chapter 14, verses 1 to 3. Samson went down to Timnah and saw there a young Philistine woman. When he returned, he said to his father and mother, I've seen a Philistine woman in Timnah. Now get her for me as my wife. His father and mother replied, Isn't there an acceptable woman among the relatives or among all our people? Must go to an uncircumcised Philistine to get a wife. මොනවාද මෙතන සිද්ධ වෙන්නේ? සැම්සන් ඔන්න පිලිස්තිවරුන්ගෙන් භාර්යාවක් හොයාගන්නවා. What happens is Samson goes to Philistine and then he saw a person a woman from Philistine. ඔන්න සැම්සන්ගේ ජීවිතේ කොයි වගේද කියලා අපි බලාගෙන යනවා මෙතන. We're going to look at how his life is. ඔහුට ඊශ්‍රායල් වරු අතරේ මෙච්චර ඉන්න කාන්තාවන් ඉන්නකොට ඔහුට අවශ්‍ය වුණා පිලිස්තිවරුන් අතරේ ලස්සන භාර්යාවක් හොයාගන්න. While he was in the Israelis, but he wanted to find a woman from the Philistine. ඔහු ගිහිල්ලා පිලිස්තිවරුන් අතරින් භාර්යාවක් හොයාගන්නවා. He went to Philistines and he saw a good woman. ඊට පස්සේ යම්කිසි සිදුවීම් කීපයක් සිදු වෙනවා. ඊට පස්සේ ඔහුට ඒ භාර්යාව නැති වෙනවා. There was some certain incidents which was taken place and he got rid of her. ඊට පස්සේ අපි බලුවොත් එම 16 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 3 If you go back, go to chapter 16, verses 1 to 3. සැම්සන් ගාසාට ගොත් එහි වෛශ්‍ය ස්ත්‍රියක් දැක ඈ වෙත ගියේය. සැම්සන් මෙහි ඇවිත් ඉන්නේ කියා ගාසා වැසියන්ට දක්වන ලද්දේය. එවිට ඔහු වටකර ඔහු වල්වා නුවර දොරටු ළඟ රාත්‍රිය මුළුල්ලේ රැකක සිටියෝය. ඔහු කතා කොට පහන් වරතුරු සිටියාවේ. එවිට ඔහු මරන්නෙමුය කියා රාත්‍රිය මුළුල්ලේ නිශ්චලව සිටියෝය. සැම්සන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ මධ්‍යම රාත්‍රියේ නැගිට නුවර දොරටුවේ දොරවලුත් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමග උගුලා කරපිට තබාගෙන හේබ්‍රෝන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය. Judges chapter 16, verses 1 to 3. One day Samson went to Gaza, where he saw a prostitute. He went to spend the night with her. The people of Gaza were told, Samson is here. So they surrounded the place and lay in wait for him all night at the city gate. They made no move during the night, saying, At dawn we'll kill him. But Samson lay there only until the middle of night. Then he got up and took hold of the doors of the city gate together with the two posts and tore them loose, bar and all. He lifted them to the shoulder and carried them to the top of the hill that faced Hebron. මෙතනදී මොනවද සිද්ධ වෙන්නේ? දැන් එක ඔහුගේ භාර්යාව නැතුව ගියා. ඔහු ඊළඟට ගිහිල්ලා ඔහු වෛශ්‍ය ස්ත්‍රියක් ළඟට යනවා. The first thing what happened was he lost his wife. Now he goes to a prostitute. ඒකත් ඔහු වෙනත් ජාතියක වෛශ්‍ය ස්ත්‍රියක් ළඟට ඔහු යන්නේ. It was another person he was going to. එතනදිත් අපිට දකින්න පුළුවන් ඔහුට යම්කිසි ප්‍රශ්න ඇති වෙන ස්ථානයේදී. In that situation as well, he is through certain situations. ඊළඟට අපි බැලුවොත් එම 4 වෙනි 16 වෙනි පරිච්ඡේදයේම 4 වෙනි පදයේ ඉඳලා පල්ලෙහාට If you go back to chapter 16, verses 4 to 6. ඉන්පසු ඔහු සොරෙක් මෙටියාවතේ සිටියා වූ දෙලීලා නම් ස්ත්‍රියකට ආදරය විය. පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට આવොත් කතා කොට නුඹ ඔහු පොළඹවාගෙන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැනයිද කියා අප විසින් ඔහුට පීඩා කිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනය කරන්න පුළුවන් කොහොමද කියා දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී 1100ක් බැගින් නුඹට දෙන්නෙමුයයි කීවෝය. Chapter 16, verses 4 to 6. Sometime later, he fell in love with a woman in the valley of Sorek, whose name was Delilah. The rulers of the Philistine went to her and said, See, if you can lure him into showing your secret of his great strength and how we can overpower him, so we may tie him up and subdue him, each one of us will give you 1100 shekels of silver. So Delilah said to Samson, Tell me the secret of your great strength and how you can be tied up and be subdued. මොනවද සිද්ධ වෙන්නේ? ඔන්න සැම්සන් එක කාන්තාවක් හිටියා, තව කාන්තාවන් ළඟට ගියා. දැන් දෙලීලා කියන කාන්තාවක් ළඟට ඔහු යනවා. He had a wife, then he went to another prostitute. Now he caught up with Delilah.
ඔව් අපි බැලුවොත් එහෙම ඔහුගේ ජීවිතයේ ඔහුට විවාහයක් කරගන්න ඕන තරම් කාන්තාවන් හිටියා මේ ඊශ්‍රායල්වරුන් අතරේ. If you look at his marriage life, he has plenty of women in Israel to get married. නමුත් ඔහුගේ ජීවිතයේ ඔහුට ඒ දේ අවශ්‍ය වුණේ නැහැ. ඔහු ලස්සනයි කියලා හිතන මේ ඔහු දකින කාන්තාවන් ළඟට ඔහු යන්න පුරුද්දක් කරගත්තා. But the thing is, what he did was when he saw that woman was nice, so he tend to go towards them. මේ දෙවියන් වහන්සේ කැඳවපු පුද්ගලයෙක් This is a person that who was called by God. දෙවියන් වහන්සේ යම්කිසි දෙයකට ඔහුව තෝරගත්තා. God chose him for a certain thing. දෙවියන් වහන්සේ යම්කිසි බලයක් ඔහු කෙරේ තිබ්බා. God gave him a power in his life. නමුත් ඔහුගේ ජීවිතය ඔහු ගමන් කරේ මෙන්න මේ ආකාරයට But තමයි. he walked his in life in such way. අපි කියොත් යෝසෙෆ්ගේ ජීවිතයට If you look back to Joseph's life, උප්පත්ති 39 7 ඉඳලා 12 කියනවා. Genesis chapter 39. ඉන්පසු යෝසෙෆ්ගේ ස්වාමියාගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස්සෙලා මා සමග සයනය කරන්නයි කීවේය. එහෙත් ඔහු අකමැතිව තම ස්වාමියාගේ භාර්යාවට කතා කොට මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදැනී. ඔහු තමා සන්තක සියල්ල මා අතට බාර දී තිබේ. මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය. නුඹ ඔහුගේ භාර්යාව බැවින් නුඹ මිස මට වෙන කිසිවක් තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කරන්නෙම්දයි ඈට කීවේය. ඈ දවසින් දවස යෝසෙෆ්ට කතා කළ නමුත් ඔහු ඈ සමග සයනය කරන්නටවත් ඈන ළඟ සිටින්නටවත් ඈට අහුම්කම් නොදුන්නේය. තවද මේ කාලේ එක් දවසක් ඔහු තමාගේ වැඩ කරන පිණිස ගෙට ඇතුල් විය. ගෙදර මිනිසුන්ගෙන් කිසිවෙක් ඒ ඇතුලේ නොසිටියේය. ඈ ඔහුගේ සලුවෙන් ඔහු අල්වා මා සමග සයනය කරන්නයි කීවේය. එවිට ඔහු තමාගේ සලුව අයගේ අතහැර පිටතට පලා ගියේය. 7 ඉඳලා 12. Chapter 39 verses 7 to 12. And after a while, his master's wife took notice of Joseph and said, "Come to bed with me." But he refused. With me in charge, he told her, "My master does not concern himself with anything in the house. Everything he owns, he has entrusted to my care. No one is greater in the house than I am. My master has withheld nothing from me except you, because you are his wife. How then I could do such a wicked thing and sin against God?" And though she spoke to Joseph day after day, he refused to go to bed with her or even be with her. One day he went to the house to attend to his duties, and none of the household servants was inside. She caught him by the cloak and said, "Come on to the bed with me." But he left the cloak in her hand and ran out of the house. මොනවද සිද්ධ වෙන්නේ? What happens here? මේ පෝතිපර ළඟ ඔහු වැඩ කරගෙන ඉන්නකොට ඔහුට සියලු දේම බාර දීලා තිබුණා. While he was been working with Potiphar, he has been taken care of each and everything. පෝතිපර්ගේ භාර්යාවට ඔහු කෙරෙහි ආසාවක් තිබුණා. පෝතිපර්ගේ භාර්යාවට ඔහු කෙරෙහි ආශාවක් තිබුණා. Potiphar's wife had a eye on Joseph. නමුත් ඔහුට වැරදි දෙයකට ඒ භාර්යාව වෙන වෙලාවේ මොනවද කරන්නේ මේ යෝසෙෆ් ඒකෙන් පැනලා දුවනවා. When the wife was coming against him with a wrong thing, but he was running away from that. ඔබට දකින්න පුළුවන් සැම්සන්ගේ සහ යෝසෙෆ්ගේ ජීවිතයේ තිබුණා වෙනස. You can see the difference in between Samson and Joseph. මේ දෙන්නම දෙවියන් වහන්සේ කැඳවපු අය. Both of them been called by God. මේ දෙදෙනාම දෙවියන් වහන්සේ තෝරගත්ත යම්කිසි කාරණයකට. They've been chosen to a particular purpose by the God. දෙවියන් වහන්සේ ඔවුන් යම්කිසි දෙයක් ඔවුන්ගේ සිත තුළ තැබුවා නුඹලා මේ දේ කරන්න යනවා කියලා. God kept a certain thing in their mind. You're going to do these things in your life. නමුත් අපි සැම්සන්ගේ ජීවිතේ බලාගෙන යනකොට ගොඩක් වෙලාවට ඔහු දෙවියන් වහන්සේත් අතර සම්බන්ධතාවයක් අපිට දකින්න ලැබෙන්නේ If නැහැ. you look at Samson's life, the relationship in between God and him, that you can't see much. දෙවියන් වහන්සේ ඔහු තෝරගත්ත ඔහුට ශක්තිය තිබුණා. ඔහු ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ ඔහුට දීලා තිබුණේ ඒ ශක්තිය මත තමයි ඔහු රඳා පැවතුනේ. But the power that God gave him, he always relied on the power, not on the God. දෙවියන් වහන්සේ දීලා තිබුණේ ශක්තිය තමාට තියෙනවා තමන්ට ඕන දෙයක් එකෙන් කරගන්න පුළුවන් කියන කාරණේ මත තමයි ඔහු රඳා පැවතුනේ. He entrusted the power what God has gave him. Yes, I have the power, so I can do whatever I want. ඔහු ගොඩක් වෙනවා අපි මේ කතාවල් බැලුවොත් එහෙම ඔහුට සිදුවෙන සිදුවීම් වලදී ඔහු තමගේ ශක්තිය පාවිච්චි කරලා ගොඩක් දේවල් විනාශ කරා ගොඩක් අයව මරලා දැම්මා මේ වගේ කාරණාවල් කරා පිලිස්තිවරුන්ට. If you look at his life story, most of the time he used his power, he destroyed people, he destroyed Philistines.
මේ ගොඩක් කාරණාවලදී ඔහු තමාගේ ශක්තිය තමා විශ්වාස කරලා ඔහු දේවල් කරන්න පටන් ගත්තේ. In those situations, he relied himself on the power and he entrusted the power that he got in his life. දෙවියන් වහන්සේත් එක්ක ඔහු කතා කරන යාඥා කරන දෙවියන් වහන්සේත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන දෙයක් ඔහුගේ ජීවිතේ අපිට පේන්න But නැහැ. we couldn't able to see anything regards to the connection in between man and God. ඔහු ආශා කරන ඕනම දෙයක් ලබා ගන්න පෙළඹුණ පුද්ගලයෙක්ව හිටියා. When he wants some things, he tend to take everything whatever he wants. ඔහු හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා තීරණය කරනවට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා තීරණය කරනවට වඩා තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න අවශ්‍ය පුද්ගලයෙක්ව හිටියා. He did not think what God's want me to do or what not to me to do. So he just whatever he wants, he just took it away. ඔහුගේ ශක්තිය විශ්වාස කරලා දෙවියන් වහන්සේ තමන්ව කැඳෙව්වා මට ශක්තියක් දීලා තියෙනවා මේක තුල මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඒක විශ්වාස කරගෙන ගමන් කරන පුද්ගලයෙක්ව හිටියා. He was a person who believed in himself and entrusted the power that God has, which is kept upon his life. නමුත් යෝසෙෆ්ගේ ජීවිතය අපි බලපුවාම But when you look at the life of Joseph, යෝසෙෆ්වත් දෙවියන් වහන්සේ යම්කිසි දෙයකට කැඳෙව්වා දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් ඔහුගේ සිතේ තිබ්බා. yes, of course, God has called Joseph for a certain thing. Yes, he kept certain things in his mind that what he has to go. නමුත් ඔහුගේ ජීවිතය අපි බලපුවාම අපි දකිනවා ඔහුගේ ජීවිතේ දෙවියන් වහන්සේත් සමග තියෙන සම්බන්ධතාවය. But if you look at his life, the relationship regards to his relationship with God, he had a different way. වැරදි දෙයකට ඔහුව පොළඹව ගන්න යනකොට දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න බෑ කියලා ඔහුගේ සිතේ තියෙන ඔය හැඟීම අපිට දකින්න පුළුවන්. When people were trying to get hold of him to do a wrong thing, he was running away and he's saying, I cannot sin against my God. ඔහුව වහලෙක් හැටියට ගමන් කරමින් හිටියත් ඒ ස්ථානවලත් දෙවියන් වහන්සේ ඔහුව ඔසවලා තියන්න තරම් ඔහු දෙවියන් වහන්සේත් එක්ක එකඟව ගමන් කරපු මිනිසෙක්ව සිටියා. Even though he was being sold to Potiphar, but he was so faithful to God for what he has been called in his life. මම මේ කතාවල් වැඩිපුර පැහැදිලි කරන්න යන්නේ අපි හැමෝම මේ සිදුවීම් දෙකම දන්නවා. I'm not going to describe this whole story because you all know more than me. ඉතින් ඒ නිසා අපිට දකින්න පුළුවන් මොවුන් දෙදෙනාගේ ජීවිතයේ තිබුණු වෙනස. We can surely describe each and every one what they had the difference in between them. එක්කෙනෙක් තමාගේ ශක්තිය තමාගේ පුළුවන්කම බලාගෙන ඒක විශ්වාස කරලා ගමන් කරන කෙනෙක්. One person was entrusted the power that he has got. He believed himself only. තව කෙනෙක් දෙවියන් වහන්සේ විශ්වාස කරලා දෙවියන් වහන්සේගේ ශක්තිය විශ්වාස කරලා දෙවියන් වහන්සේ තමන් එක්ක ඉන්නවා කියලා විශ්වාස කරලා ගමන් කරන කෙනෙක්. And there was another person who believed, yes, my God is with him. I entrusted in my Lord and then I walk in the path that my God wants me to walk. අපි විනිශ්චයකාරයා 16:19 ඉඳලා 21ට ගියොත් Judges chapter 16 verses 19 to 21. තමාගේ එකුල පිට ඔහු නිදන්නට සලස්වා මිනිසෙකු කැඳවා ඔහුගේ හිසේ සැඩපළු සත කපා දමා ඔහුට පීඩා කරන්න පටන් ගත්තාය. ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියෝය. ඈද සැම්සන් පිලිස්තිවරු නුඹ අල්ලන්ට එන්නේ යයි කීවේය. එවිට ඔහු නින්දෙන් පිබිද ස්වාමින් වහන්සේ තමා කෙරෙහි නහක්ව ගිය බව නොදැන වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම් වලින් නිදහස් වෙන්නෙමි යයි කීවේය. නමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගෙන ඔහුගේ ඇස් උගුල්ලා දමා ගාසාට ගෙන ගොත් ඔහු පිත්තල දම්වැල් වලින් බැන්දේය. ඔහු ඉරගෙයි ඇඹරුවේය. Verses 19 onwards. After putting him to sleep on her lap, she called for someone to shave off the 7 braids of her hair, and so began to subdue him, and his strength left him. Then she called Samson, the Philistines are upon you. He woke from his sleep and thought, I'll go out as before, shake myself free. But he did not know that the Lord has left him. The Philistines seized him, gouged out his eyes, and took him down to Gaza, binding him with bronze shackles. They set him to grind grain in the prison. මොනවද සිද්ධ වෙන්නේ? What happens here? මේ දෙලීලත් එක්ක සැම්සන් ඔන්න ජීවත් වෙන්න පටන් ගන්නවා. While he was living with Delilah, ඊට පස්සේ අවස්ථා කිහිපයකදී ඔන්න මේ පිලිස්තුරු ඇවිල්ලා දෙලීලට කියනවා සැම්සන් අපි අල්ල ගන්න ඕන මොහුගේ මේ ශක්තියේ රහස හොයාගන්න. they were asking, the Philistines was asking, we want to capture him. Okay, can you find out what is the secret upon his life? අවස්ථා කිහිපයකදී ඔහු බොරු කියනවා. On certain times he was lying. කියනවා මගේ අත් දෙක හොඳට බැඳලා තිබ්බනම් ඔන්න ඊට පස්සේ මාව අල්ල ගන්න පුළුවන්.
sometimes he say, okay, if you tie my hands, okay, then you will be able to take me away. ඊට පස්සේ පිලිස්තිවරු එනවා ඔහු අල්ලගන්න උත්සාහ කරනවා ඔහුගේ ශක්තිය පාවිච්චි කරලා ඔහු විනාශ කරලා දානවා ඔන්න. The Philistine comes, he's tried to do some things, but he uses his strength and he delivered from there. දැන් මේ දේවල් කීප වතාවක්ම සිද්ධ වෙනකොටත් මේ සැම්සන්ට දෙලීලාගේ ක්‍රියාකාරීත්වය දෙලීලා මොනවද කරන්නේ කියන දේ තේරුම් ගන්න බැරුව හිටියා. While such things was happening, even at that very moment, Samson couldn't understand what is Delilah up to. ඔහු විශ්වාස කරා ඔහුගේ ශක්තිය තියෙනවා ඔහුට දේවල් කරගන්න පුළුවන් ඒ නිසා ඕනම දෙයකින් මට දැන් ගැලවෙන්න පුළුවන් කියන එක. Since because he entrusts himself and his power, whatever comes against him, he got his power, so he can overcome it. එක අවස්ථාවක් ආවා බැරිම තැන ඔහු ඇත්ත කිව්වා. There was a very moment he couldn't avoid it, but he said the truth. ඊට පස්සේ මොනවද කරන්නේ කෙනෙක්ව ගෙන්නලා ඔහු නිදාගෙන ඉන්න වෙලාවේ ඔහුගේ කොණ්ඩේ කපලා දැම්මා. While he was sleeping, they took a razor and shaved his hair. ඔන්න කොණ්ඩේ කපලා දාලා මෙන්න පිලිස්තිවරු එනවා කියලා ඔහුට කියන්න පටන් ගත්තා. Once his hairs were shaved, then Delilah told the Philistines are coming against you. ඔහු පුරුදු විදිහටම ඔහුගේ ශක්තිය විශ්වාස කරලා එළියට බහැලා පටන් ගත්තා පිලිස්තිවරුන්ට ගහන්න. As usual, he thought he got his strength. He stood up and he started to fight against them. පුරුදු විදිහට හැමදේම වැඩ කරේ නැහැ. As usual, it did not take place. ඔහු එතකොට තමයි තේරුම් ගත්තේ ඔහුට සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වෙලා ඉවරයි කියන එක. At that very moment, he knew, yes, my God, the God has left his life. ඔහු විශ්වාස කරගෙන හිටියේ ඔහුගේ ශක්තියත් ඔහුගේ පුළුවන්කමත්. Most of the time, he believed himself and he entrusted the power which God has given him. නමුත් එක වෙලාවක ඔහුගේ වැරැද්ද නිසා ඔහු කරගත්ත ඒ දේ නිසා ඔහුගේ ශක්තිය ඔහුගෙන් ඉවත් වෙලා ගියා. Because of his own fault, the power just went away from his life. දෙවියන් වහන්සේ කියපු දෙයට විරුද්ධව ගිය නිසා දෙවියන් වහන්සේ කියපු දේ මේක කරන්න එපා කියපු දෙයක් ඔහුගේ ශරීරයේ සිද්ධ කරපු නිසා මොනවාද සිද්ධ වෙන්නේ ඔහුගේ ශක්තිය සම්පූර්ණයෙන් ඔහුට නැති වෙලා යනවා. They did something against the will of God, and because of that, the power was taken away. ඔහු මොනවාද කරන්නේ ඇස් දෙක ඔහුගේ ගලවලා දාලා ඔහුව ගිහිල්ලා හිරේ දාලා දානවා. They took off his eyes and he put them into the prison. ඔහුට මේ දේ සිද්ධ වෙන්න හේතුව මොනවාද උනේ? The reason was, ඔහු දෙවියන් ඔහුට ශක්තිය තිබුණාට ඔහු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන හිටියේ he නැහැ. had the strength which God gave him, but he did not have the relationship that he needs to have with the God. දෙවියන් වහන්සේ යම්කිසි කාරණාවකට තමයි ඔහුව කැඳෙව්වේ. Yes, there was the very purpose that God has called him. අපේ ජීවිතයත් ගොඩක් වෙලාවට අපි එහෙම තමයි. Most of the time in our life, it is the same. දෙවියන් වහන්සේ යම්කිසි දේවල් අපේ ජීවිතේ දීලා තියෙනවා. Lord has given us certain things in our life. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙනවා. God has called us. දෙවියන් වහන්සේ අපිට දීමනාවල් හෝ යම්කිසි දේවල් අපේ ජීවිතේ දීලා තියෙනවා. God has given us talents. God has given us more things. අපි මොනවාද වෙන්නේ? අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැතුව අපි අපේ ශක්තිය විශ්වාස කරගෙන අපිට පුළුවන් දේ විශ්වාස කරන ගමන් කරන පුද්ගලයන් හැටියට අපි පත් වෙනවා ගොඩක් වෙලාවට. What we tend to do is we just believe in our own talents, our own selves. අපි හිතනවා අපිට පුළුවන් හරි අපිට ගායනා කරන්න පුළුවන් අපිට වාදනය කරන්න පුළුවන් අපිට හොඳට කතා කරන්න පුළුවන් ඒ නිසා මට ඇවිල්ලා ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. I can sing, I can play instruments, I'm very talkative, so then I can survive. දේශනා කරන කෙනා හිතනවා නම් හරි මට හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් මම මට ඇවිල්ලා ඕනම දේශනාවක් ඕන විදියට කරලා යන්න පුළුවන්. If a person who's doing sermon things, I can talk very well, so I can deliver anything the way I want. වර්ෂිප් කරන කෙනෙක් හිතනවා නම් එහෙම මට හොඳට ගායනා කරන්න පුළුවන් මට ඇවිල්ලා හරි ගීතිකා ටිකක් තෝරගත්තා හරි ඇවිල්ලා මට හොඳට ගීතිකාව කියලා යන්න පුළුවන්. Since a worship leader, because he can sing very well, it does not mean he can come, and because he knows certain songs, he can sing and go away. වාදනය කරන කෙනෙක් හිතුවත් එහෙම හරි මම හොඳ දක්ෂ වාදකයෙක් මට හොඳට වාදනය කරන්න පුළුවන් ඕනම දෙයක් එයාලා කියයි මම ඒ වෙලාවට වාදනය කරනවා මට පුළුවන් හැමදේම. If a person who can very well use instruments, yes, he will say, okay, I will come and I play, I'll go away. What this matters to me, what people say. නමුත් අපි මතකයේ තියාගන්න අවශ්‍යයි. But just keep it in your bear in your mind. දෙවියන් වහන්සේව විශ්වාස කරන්න නැතුව දෙවියන් වහන්සේ නැතුව අපේ ශක්තියෙන් අපිට කරන්න බෑ. Without entrusting the God, with by ourselves or by our power, nothing can be possible. මෙතන සැම්සන්ට වුණා වගේ ඔහුගේ ජීවිතේ As something happened in Samson's life. අපිත් අපේ ශක්තියෙන් දේවල් කරගෙන යන්න ගියොත් කාලයක් අපි යයි අපේ ශක්තියෙන්. If we entrust in our own power for certain time, yes, we can walk through.
නමුත් සැම්සන්ට වුණා වගේ දවසක අපිටත් ඒ තත්ත්වයට වැටෙන්න සිද්ධ So වෙනවා. as it happens to Samson, something will start to take place in our lives as well. අපිට පුළුවන් අපිට හැකියාව තියෙනවා කියලා දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය නැතුව අපි කරගෙන යනවා නම් අපේ දේවල්. Sometimes we might tend to think, okay, I've got the talent, so I can do whatever I want without the relationship that I need to have with the God. අපේ ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක ගොඩනගා ගන්න ඕන සම්බන්ධතාවය අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේත් එක්ක ගොඩනගා ගන්නේ නැත්නම් If we are not building the relationship, the right relationship with God, අපේ ජීවිතේත් මේ සැම්සන්ගේ ජීවිතේ වගේ දවසක වැටෙන්න යනවා අපිත් it එතන. is the same way what happened to Samson, it will be in our lives as well. අපි හිතාගෙන ඉන්නේ හරි අපිට පුළුවන් අපිට ශක්තිය තියෙනවා අපේ ශක්තියෙන් මේ දේවල් කරන්න පුළුවන් කියලා. We might think, okay, I've got the power, I've got the strength, so I will do what I want. අපි කරගෙන යද්දි දවසක තේරෙයි අපිට දෙවියන් වහන්සේ නැතුව අපිට කරන්න බෑ කියන දේ. One day there will be a very moment we'll realize without God, nothing will be moving. දවසක අපිට තේරෙයි දෙවියන් වහන්සේ මාත් එක්ක හිටපු නිසා තමයි මෙච්චර කල් අපි ආවේ කියන එක. One day we're going to realize, for thus far I came because God was with me. God was with me. දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරපු නිසා තමයි මෙච්චර කාලයක් මම දේවල් දෙවියන් වහන්සේ වෙනුවෙන් කෙරුවේ කියන එක. Because God used me, that's why I did plenty of things. One day we will be realizing it. තමන්ගේ ශක්තිය මත රඳා පවතින්න එපා. Do not rely on your own strength. තමන්ට තියෙන හැකියාව මත රඳා පවතින්න එපා. Don't rely on the talent that you got in your life. තමන්ට තියෙන හැකියාවත් එක්ක තීරණය කරන්න එපා මට පුළුවන් හැමදේම මට දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවය ලොකුවට අවශ්‍ය නැහැ කියන දේ. Don't rely on your ability and say, okay, I don't need anything. I don't need the relationship of God. ගොඩක් වෙලාවට අපි ඒක වැරද්දක් කරලා පොඩි වැරද්දක් කරලා බලනවා මම කරන සේවයට එහෙම නැත්නම් මම කරන දෙයට ඒකෙන් බලපෑමක් වෙනවද කියලා. We tend to do something wrong and we just look back and see, okay, is there any aftermath for that? අපි වැරද්ද කරාම බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ දැන් මාව පාවිච්චි කරන්නේ නැති වෙයිද එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මම කරන දේ තුල මොන හරි දෙයක් අඩුපාඩුවක් තියයිද මොන හරි දෙයක් කරයිද කියලා. We're going to look back and see, okay, for what I did, okay, is something going to decrease or is God is going to punish me? මොකොත් වෙන්නේ නැති වෙනකොට If there's nothing is taking place, ප්‍රශ්නයක් නැහැ සුපුරුදු විදියට වෙනදා වගේම වැඩේ හොඳට යනවා මම කරන සේවය හොඳට වෙනවා හැමදේම හොඳට වෙනවා. the ministry that I'm doing in one side, and what I was doing against the God, I'm doing it as it is. එහෙම නැත්නම් මගේ ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට යනවා හැමදේම යහපත්ව ගමන් කරනවා. Everything is smoothly going on. ඊට පස්සේ මොනවාද කරන්නේ අපි ටිකක් වැඩිපුර මොන හරි දේවල් වැරදි අපේ ජීවිතේ නැවත කරන්න පටන් ගන්නවා. The wrongdoing will be going step ahead. ටිකක් තව එකක් දෙකක් කරපුවාම බලනවා කිසි ප්‍රශ්නයක් නැහැ මොකුත් වෙන්නේ නැහැ. We'll be moving forward with the wrongdoings. ඊට පස්සේ අපේ ටික ටික දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අපේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. Little by little we move into a big gap in between God and me. දෙවියන් වහන්සේ ඔබවත් මාවත් කැඳවපු කැඳවීම අපේ ජීවිතේ තියෙනවා. නමුත් සම්බන්ධතාවය අපේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ටික ටික නැති වෙලා යනවා අපේ ජීවිතෙන්. We have the calling what God has called us, but the relationship has gone far away. කාලයක් එනවා ඒ ආත්මය අපෙන් එළියට යන වෙලාව. There's a period of time the spirit will go away from us. ස්වාමීන් වහන්සේ අපේ තිබ්බා වූ ඒ ආත්මය අපේ ජීවිතෙන් එළියට යන වෙලාව වෙනවා උන්වහන්සේට අපි තුල ක්‍රියා කරන්න බැරුව. There is a time period where the spirit will go away, then after that there won't be the same strength that you all had before. ඒ වෙලාවේ මේ සැම්සන් වගේ අපි වැටිලා යන්න යනවා. As Samson, we're going to fall down. අපේ ශක්තිය විශ්වාස කරගෙන හිටියනම් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගත්තේ නැත්නම් මේ සැම්සන් වගේ අපිත් වැටිලා යන්න යනවා. If we entrust in our own ability, in our own power, one day we're going to fall down as Samson. ඔව් කාන්තාවක් නිසා තමාගේ කැඳවීම නැති කරගත්තා. Because of a woman, he left his own calling upon what God has called him. දෙවියන් වහන්සේ බලවත් වූ දෙයකට කැඳේව ඔහු S2 ගලවලා දාලා හිරගෙදරක වැටෙන තත්ත්වයට ඔහු වැටුණා. Samson was called to do a great thing to God, but what his end was, his eyes was taken out and he was thrown into the prison. අපි යෝසෙෆ්ගේ ජීවිතයට ගියොත් උප්පත්ති 39:13 ඉඳලා 20. If you look back, Genesis chapter 39 verses 19 and 20. 13 ඉඳලා 20. 13 to 20. Big pardon. ඔහු තමාගේ සලුවගේ අතහැර පිටතට පලා ගිය බව දැක ඈගේ මිනිසුන්ට හඬගසා බලන්න හෙතෙම අපට නිඳා කරන පිණිස හේබ්‍රේව මිනිසෙකු අප වෙතට ගෙන ආයේය. ඔහු මා සමග සයනය කරන පිණිස මා වෙතට ආයේය. මම මහත් හඬකින් මොර ගැසීමි. තවද මා හඬනගා මොර ගසනවා ඇසී ඔහු තමාගේ සලුව මා ළඟ තමා පිටතට පලා ගියේ යයි කීවේය. ඔහුගේ ස්වාමියා ගෙදර එනතුරු ඈ ඔහුගේ සලුව තමා ළඟ තබා ගත්තාය. මේ වචන ප්‍රකාරයටම ඈ ඔහුට කතා කරමින් නුඹ අප වෙතට ගෙනාවා වූ හෙබ්‍රේව වැඩකාරයා මට නිඳා කරන්න මා ළඟට ආයේය. එහෙත් මා හඬගසා මොර ගැසූ විට ඔහු තමාගේ සලුව මා වෙත තමා පිටතට පලා ගියේ යයි කීවාය.
නුඹේ වැඩකාරයා මට මෙලෙස කළේ යයි තමාගේ භාර්යාව කී වචන ඔහුගේ ස්වාමියා ඇසූ කල ඔහුගේ කෝපය ඇවිලුණේය. එවිට යෝසෙෆ්ගේ ස්වාමියා ඔහුගෙන රජගේ හිරකාරයන් බඳින ලද ස්ථානයේ ඔහු හිරගෙහි දැමීය. එහි ඔහු හිරගෙහි සිටියේය. Verses 13 to 20. When he saw that he left his cloak in her hand and had run out of the house, she called her household servants. Look, she said to them, this is the Hebrew has been brought to us to make us sport of us. He came in here to sleep with me, but I screamed. When he heard me screaming for help, he left his cloak beside me and ran out of the house. She kept his cloak beside her until his master came down. Then she told him this story, that that Hebrew slave you brought to us came to make me sport of me. But as soon as I screamed for help, he left his cloak beside me and ran out of my house. When his master heard the story, his wife told him, saying, this is how your slave treated me. And he burned with anger. Joseph's master took him and put him to the prison, the place where the king's prisoners were confined. අපි ඊළඟ පදෙත් බලුවොත් එහෙම මෙතන කියනවා එහෙත් ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග සිට ඔහුට දයාව පෙන්වා හිරගේ නායකයාගේ ඇස් සමුවේ ඔහුට කරුණාව ගෙන දුන්නේය. But while Joseph was there in the prison, the Lord was with him. He showed him kindness and granted him favor in the eyes of the prison warden. සැම්සන් කාන්තාවන් පිටිපස්සේ ගිහිල්ලා කාන්තාවන්ට ආසාවෙන් ගමන් කරලා ඔහුට හිරගෙදරට යන්න සිද්ධ වුණා. We can see Samson, he went behind women and then he was caught to trouble and then he ended up in the prison. ඔන්න යෝසෙෆ් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න බෑ කියලා කාන්තාවන්ගෙන් පලා ගිහිල්ලා ඔහුට හිරගෙදරට යන්න සිද්ධ වුණා. If you look at Joseph's life, he said, I can't sin against the Lord, but he went away from the women and now he ended up in the prison. ඔබ දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇතුව ගමන් කරුවා කියලා ඔබට ප්‍රශ්න එන්නේ නැති වෙන්නේ නැහැ. Because you're walking the way the God wants you to walk and you're walking in the path, it does not mean that you won't face any problem. ඔබටත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Of course, you will go through problems. ඔබටත් ඒ ප්‍රශ්න මැද්දෙන් ගමන් කරන්න සිද්ධ වෙනවා. You have to walk through middle of those ways. ඒ කාරණාවල් වලට මුහුණ දීලා ඒ වගේ ජය ගන්න සිද්ධ වෙනවා. You have to face those issues and you have to overcome those issues. නමුත් මේ දෙකේ තිබුණ වෙනස අපි අඳුර ගන්න අවශ්‍යයි. But we need to separate the difference which has in those two stories. සැම්සන්ගේ ඇස් දෙක ගලවලා ඔහුව හිරේට දැම්ම ඔහු දුක් විඳින මිනිසෙක් හැටියට එතන හිටියේ. His eyes was taken off and he was sent into prison and he was tortured in the prison. යෝසෙෆ් හිරේට දැම්ම නමුත් අපිට දෙවියන් වහන්සේගේ වචනේ දකින්න පුළුවන් දෙවියන් වහන්සේ යෝසෙෆ් සමග සිටියා කියන එක. But Joseph was sent to the prison, but God has granted grace upon his life. දෙවියන් වහන්සේ යෝසෙෆ් සමග සිටියා. යෝසෙෆ් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරගෙන දෙවියන් වහන්සේගේ හඬ අසලා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ගමන් කරන පුද්ගලයෙක්ව සිටිය නිසා. God was with Joseph because Joseph was listening to God and he was walking in the way that God wants him to walk. ඔහුව හිරේට දැම්මත් එතනදී දෙවියන් වහන්සේ ඔහුව නැති වෙන්න ඔහුට අමාරු වෙන්න දුන්නේ නැහැ. Even though he was put into the prison, God gave the favor of the warden. ඒ ස්ථානයේ දෙවියන් වහන්සේ ඔහුව ඔසවලා තිබ්බා. He lifted himself up over there. ඔහු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ තියාගෙන ගමන් කරපු පුද්ගලයෙක් නිසා. Since he had the right relationship with the Lord. ඔහුගේ ජීවිතය ඔහු විශ්වාස කරුවේ දෙවියන් වහන්සේව නිසා. He only entrusted the Lord Almighty God in his life. ඔහු ඔහුගේ ශක්තිය හෝ ඔහුට තියෙන පුළුවන්කම හෝ ඔහුගේ දේවල් ඔහු විශ්වාස කරගෙන ගමන් කරපු පුද්ගලයෙක්ව හිටියේ නැහැ. He did not entrusted about himself or his ability that he had in his life. ඔහු විශ්වාස කරා දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේ තමයි මාව අරගෙන යන්න ඕන කියලා. But what he entrusted, but he just entrusted the Lord that he called. Okay, I go in the right path that he wants me to walk. ඒ කාරණාව නිසා මොනවාද සිද්ධ වුනේ? දෙවියන් වහන්සේ ඔහුත් සමග සිටියා. දෙවියන් වහන්සේ ඔහුව ඔසවලා තිබ්බ ඒ ස්ථානයේ. Because of that, the Lord was with him and the Lord lifted him up. අපි ඉදිරියට කියවුවොත් මේ කතා දෙක If you look back the stories, අපිට දකින්න පුළුවන් සැම්සන්ට එක අවස්ථාවක් නැවත ලැබෙනවා. there's another chance Samson gets. ඔබ කියවුවොත් විනිශ්චයකාරයා 16:23 ඉඳලා 30 If you look, if you read your Bible, විනිශ්චයකාරයා 16:23 ඉඳලා 30 Judges chapter 16 verses 23 to 30. අපි කියවන්න යන්නේ නැහැ මම ඔබට කියන්නම් එතන සිදුවීම. We're not going to read the story, but I'm going to say the story. ඔන්න to you. සැම්සන්ව ගේනවා යම් ස්ථානයකට මේ සෙනග ඔක්කොම පිරුණු ස්ථානයකට.
they brought Samson where the people were surrounded. ඔහුව මැද්දේ තියලා ඔවුන් විනෝද වෙන්න උත්සාහ කරනවා. He kept him in the middle and they started to do unwanted things. ඔහු දෙවියන් වහන්සේ ඉස්සරහා අඬලා දෙවියන් වහන්සේ කියනවා ස්වාමිනේ එක සැරයක් මට නැවත ඒ බලය දෙන්න. He asked the Lord, Lord, give me the strength just once. දෙවියන් වහන්සේ ඔහුව කැඳවපු කැඳවීමක් තිබුණා. There was a calling that he had in his life. ඔහුගේ සිදුවුණා වූ අඩුපාඩුකම් සිදුණු දේවල් නිසා ඔහුට ඒක හරියට ඉටු කරගන්න බැරි වුණා. There were certain things because of that he couldn't able to sustain in the will of God. නමුත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා ඔහු එක සැරයක් මට ඒ බලය දෙන්න කියලා. මොනවද කරන්නේ? ඔහු ඒ ස්ථානයේ තියෙන ඒ ශාලාවේ කණු දෙක කඩලා දානවා මේ ඉන්න හැම සෙනගම විනාශ වෙන පිණිස. He asked, Lord, give me one opportunity. Then God granted him the strength and then he destroyed the whole people who was there. ඔහු බොහෝ පිලිස්තිවරුන් ඒ ස්ථානයේදී මරලා දැම්මා. He killed all the Philistines who were there. ඔහුගේ අවසානයේ සිදුවුණේ ඒ ආකාරයට. That was his ending. ඔහුගේ ජීවිතයත් එතනින් ඉවර වුණා. His life was ended at that point. ඔහු පිලිස්තිවරු ගොඩක් මැරුණා. නමුත් ඔහුගේ ජීවිතයත් ඒත් එක්කම ඉවර වුණා. So much of Philistines were killed, but at that very moment his life was taken away. උපවාති 41:39 ඉඳලා 43 වෙනකන් අපි බැලුවොත් If you look back Genesis chapter 41 verses 39 to 43, යෝසෙෆ්ගේ ජීවිතේ කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා අපි දකිනවා we එතන. can look how was Joseph's life. ඔහු සිහින තෝරලා දෙනවා. He gave the meaning of those dreams. ඒ නිසා රජතුමා ඔහුව රජතුමාගේ දෙවනිය හැටියට පත් කරනවා රටේ. Because of that, the king kept him as the second of him. ඔහු දැක්කා වූ සිහිනය කුඩා කාලේ ඔහු දැක්කා වූ සිහිනය සාර්ථකත්වයට පැමිණෙනවා මේ The ස්ථානයේදී. dream that he saw in his younger days, it came to reality. ඔහු රජතුමාගේ දෙවනිය හැටියට මේ රටේ ලොකු බලයක් ඇතුව ඉන්නා වූ පුද්ගලයෙක් හැටියට ඔහු ජීවත් වෙන්න පටන් ගන්නවා එතන ඉඳලා. Joseph was in charge of Egypt and he had a great power in him. ඔහු දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන දෙවියන් වහන්සේ තුල යහපත් ගමන් කරව පුද්ගලයෙක්ව හිටියා. He believed in the Lord and he had a good life with God. ඔහු දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ගමන් කරව පුද්ගලයෙක්ව සිටියා. He was walking the way that God wants him to walk. ඔහුගේ ජීවිතේ යහපත් දෙවියන් වහන්සේගේ සැලැස්ම සිද්ධ වුණා. In his life, God's plan took in a right manner. අද වර්තමානයේ අද දවසේ ඔබේ චරිතය කාගේ වගේද? If you look back our own character, how we are walking. ඔබේ චරිතය මේ දෙකෙන් කවුරු වගේද අපි ගමන් If you look කරන්නේ? back these two characters, what kind of a character you got? දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේ අපිව තෝරගත්ත දෙයට ගමන් කරන පුද්ගලයෙක් හැටියටද? Are you entrusted in the Lord for what he has called and the strength what he has given him? එහෙම නැත්නම් අපිට තියෙන ශක්තිය අපිට තියෙන බලය අපිට තියෙන දේවල් විශ්වාස කරලා ඒවත් එක්ක ඉදිරියට ගමන් කරන කෙනෙක්ද If අපි? not, are you the person who's entrusting in your own self and your own ability? බයිබලයේ පුරාවටම අපිට දකින්න පුළුවන්. If you look at throughout the Bible, දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන ගමන් කරපු මිනිස්සු හැම වෙලේම ජයගත්තා. who entrusted the Lord, they never failed. නමුත් තමන්ගේ ශක්තිය තමන්ගේ හැකියාව තමන්ගේ පුළුවන්කම විශ්වාස කරපු මිනිස්සුන්ට ඉදිරියට ගමන් කරන්න බැරුව ගියා. Whoever entrusted them own selves in their own ability, they were failed. අපි ගත්තොත් මේ ගොලියත්ව පරද්දන සිදුවීමේදී If you look back on Goliath's situation, අපි සාවුල්ව අරන් බැලුවොත් if you look at Saul, සාවුල්ට හොඳට අත්දැකීම් තිබුණා යුද්ධය පිළිබඳව. Saul knew very well about those fights. ඔහු and the දෙවි- war. ඔහු ඒ කාලේ වෙනකොට දෙවියන් වහන්සේත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේකින් ඈත් වෙලා හිටපු පුද්ගලයෙක්ව He හිටියේ. did not have a right relationship with the Lord. He was far away from the Lord. ඔහුගේ අත්දැකීම් එක්ක ඔහු දන්න දේ එක්ක ඔහු දැකලා තියෙන දේවල් එක්ක ඔහුට ජයග්‍රහණය කරන්න බැහැ මේක. Because the experience that he had and what he have seen in his life, he couldn't able to afford. ඔහු බය වෙලා ඔහු පිටිපස්සට වෙලා තමයි හිටියේ මොනවද කරගන්නේ කියලා කල්පනා කර කර. He was so scared and he was fallen back. දාවිත්ව ගත්තාම When you look at David, දාවිත් දෙවියන් වහන්සේව විශ්වාස කරපු තරුණයෙක්ව සිටියා. David, he was a young fellow who believed in the Lord. ඔහුට යුද අත්දැකීම් තිබුණේ He නැහැ. did not had any war experience. ඔහු යුද්ධයට ගිහිල්ලා තිබුණේ He නැහැ. never been to a war. නමුත් ඔහු දන්න එකම දේ ඔහු බැටළුව බලාගෙන හිටියා. බැටළුව බලාගෙන ඉන්නකොට මේ වලසුන්ගෙන් සිංහයන්ගෙන් බැටළුවන් බේරගන්න දෙවියන් වහන්සේ ඔහුට ශක්තිය දුන්නා කියන දේ. The only experience that he had was when he was caring of his own sheep, when the lions and the bears come to attack, where the God has given him the strength to fetch them out. මේ ස්ථානයට ඇවිල්ලත් ඔහු ඒ දේම තමයි විශ්වාස කරුවේ. Even in this situation, he believed in that. ඒ අවස්ථාවලදී මාව ගැලෙව්වා වූ දෙවියන් වහන්සේට මට ජය දුන්නා වූ දෙවියන් වහන්සේට පුළුවන් මෙතනදීත් මට ජය දෙන්න කියන If එක. he can give me the victory at that point, yes, we can do the same at this time as well. ඔහුගේ අත්දැකීම් එක්ක බැලුවොත් ඔහුට තියෙන දේවල් එක්ක බැලුවොත් ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. If you look back his experience, what his ability, it is not a possibility.
දෙවියන් වහන්සේ විශ්වාස කරලා ගමන් කරන මනුෂ්‍යයට දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙනවා. Because he entrusted the Lord, because of that, Lord gave him the victory. හැබැයි තමන්ගේ ශක්තිය තමන්ගේ අත්දැකීම් තමන්ට පුළුවන් දේ කියලා විශ්වාස කරගෙන තමන්ට තියෙන දේ ගැන විශ්වාස කරගෙන අපි ගමන් කරනවා නම් ජීවිතේ දවසක අපි වැටෙන්න යනවා. If you entrust in your own ability, in your own strength, one day there will be a point that you will be starting to fail your life. අපේ ජීවිතේ දවසක තේරුම් ගන්න යනවා දෙවියන් වහන්සේ නිසා තමයි මම මෙච්චර දුර ආවේ කියන එක. One day we are going to realize because of God only thus far we have been walking. දෙවියන් වහන්සේ නිසා තමයි මෙච්චර කල් උන්වහන්සේ මට ජයග්‍රහණය දීලා තිබුණේ කියන එක. Thus far we were being victorious because of the Lord who gave me the strength. මගේ හැකියාව නිසා නෙමෙයි මෙච්චර කල් මම මේ දේවල් කෙරුවේ කියන එක. It is not by my strength I did so far. අපි ඒක තේරුම් අරගෙන අපි ගමන් කරා නම් දෙවියන් වහන්සේ විශ්වාස කරලා If we know very well what God has called in our life, we would have been in success. අපේ ජීවිතේ සාර්ථකත්වය කරා අපිට ගමන් කරන්න පුළුවන් උන්වහන්සේගේ කැඳවීම තුල. We can go to a victorious life through the calling of God. උන්වහන්සේගේ කැඳවීම හරියට අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. We will be able to do the right thing upon the calling that He has kept. උන්වහන්සේ මගේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේ නිවැරදිව අපිට කරගන්න පුළුවන්කම ලැබෙනවා. We can do the right thing for what He has called in our lives. අපි විශ්වාස කරමු දෙවියන් වහන්සේට අපේ ජීවිතේ දේවල් කරන්න පුළුවන් කියන එක. Let's believe God can do mighty things in our lives. දෙවියන් වහන්සේට තමයි අපි අපේ කැඳවීමට ගෙනියන්න පුළුවන් කියන එක. Let's believe God is the person who's only can to take us to the calling. මම කරන දේ මොනවා හරි සේවයක් වෙන්න පුළුවන් යම්කිසි කාරණාවක් වෙන්න පුළුවන් මේ හැමදේම මගේ පුළුවන්කම නෙමෙයි දෙවියන් වහන්සේ අරගෙන මාව පාවිච්චි කරන නිසා තමයි මම කරන්නේ කියන දේ. What I do, it doesn't matter a small ministry or a big ministry. I'll do it is not by my ability or by my strength, but God is using me. අපි හැම කෙනාම නැකටලා යාඥා කරමු ස්වාමීන් Let's all වහන්සේට. rise to our feet and we start to pray.